හරි. සුබ දවසක් සියලු දෙනාටම. අද 2024 වෙනි මාසේ 7 වෙනිදානේ. දින මතකත් නැහැ මේ වාතාවරණය නිසා. හරි. අද අපි පටන් ගන්න යන්නේ වර්ගජ සමීකරණ කියන පාඩම කිසිම මූලික දැනුමක් නැති කෙනෙක්ට උනත් හරිද බලලා මේක 11 ශ්‍රේණියේ දරුවන්ට විශේෂයෙන් මේක සකසලා තියෙන්නේ 10 වසරේ දරුවෝ 10 ශ්‍රේණියේ දරුවා මේක බැලුවටත් ප්‍රශ්නයක් නැහැ මොකද ඒ කට්ටියන්ටත් මේක තේරෙනවා හරිද එතකොට 11 වසරේ දරුවන්ට මුල ඉඳලම වර්ගජ සමීකරණය කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා වර්ගජ සමීකරණ වල පාස් පේපර්ස් දක්වා මේක කරගෙන යනවා පළවෙනි වීඩියෝ එකෙන් කරන්නේ වර්ගජ සමීකරණයක් මොකක්ද වර්ගජ සමීකරණයක් කියන්නේ මොකක්ද ඒකෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද කියන එක කතා කරන්න. හරිනේ? රයිට්. අපේ පාඩම වර්ගජ සමීකරණ. වර්ගජ සමීකරණ. හරිනේ? රයිට්. පළමුවෙන්ම අපි බලන්න ඕන වර්ගජ සමීකරණයක් කියන්නේ මොකක්ද කියන එක. නේ? වර්ගජ සමීකරණයක් කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලාම අපි අවබෝධ කරගන්න ඕන. වර්ගජ සමීකරණයක් කියන්නේ ඊට කලින් අපි බලමු සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? සමීකරණයක් කියන්නේ හොඳට බලා ගන්න සමීකරණයක් බිහි වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. හරිද? එකක් වීජීය ප්‍රකාශනයක් නියතයකට සමාන වෙලා. හරිද? වීජීය ප්‍රකාශනයක් නියතයකට සමාන වීමෙන් සමීකරණයක් බිහි වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි වීජීය ප්‍රකාශනයක් තවත් වීජීය ප්‍රකාශනයකට සමාන වෙනවා. වීජීය ප්‍රකාශනයක් නියතයකට සමාන වීමෙන් හෝ වීජීය ප්‍රකාශනයක් තවත් වීජීය ප්‍රකාශනයකට සමාන වීමෙන් සමීකරණයක් බිහි වෙනවා. එහෙනම් සමීකරණ බිහි වෙන්න පුළුවන් ක්‍රම දෙකයි. එතකොට කවුරු හරි කෙනෙක් අපෙන් සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මෙහෙම කියන්න පුළුවන්. වීජීය ප්‍රකාශනයක් තවත් වීජීය ප්‍රකාශනයකට හෝ වීජීය ප්‍රකාශනයක් නියතයකට දක්වන සමානතාවය සමීකරණයක් ලෙස හැඳින්වෙනවා. හරිනේ? එතකොට පුතේ අපේ සිලබස් එකේ සමීකරණ වර්ග 3ක් අපෙන් සමීකරණ වර්ග 3ක්. පළවෙනි එක සරල සමීකරණ. උදාහරණයක් 2x ඍණ 3 සමානයි 5. ඒ වගේ. ඊළඟට වර්ගජ සමීකරණ. වර්ගජ සමීකරණ ඒකට උදාහරණයක් දෙන්න පුළුවන්. 2x වර්ග ඍණ 3x ඍණ 4 සමානයි 0. හරි. ඊළඟට සමගාමී සමීකරණ. එතකොට සමගාමී සමීකරණයකට උදාහරණ දෙන්න පුළුවන් x ධන y සමානයි 15යි x ඍණ y සමානයි 5. එහෙනම් අපේ සිලබස් එකේ සමීකරණ වර්ග 3යි තියෙන්නේ. සරල සමීකරණ, වර්ගජ සමීකරණ, සමගාමී සමීකරණ. හරිද? හරි. සරල සමීකරණයකට නම ලැබෙන්න හේතුව තමයි සරල සමීකරණයක තියෙන විශේෂත්වය තමයි අඥාත වර්ග එකයි තියෙන්නේ. x නම් x විතරයි. y නම් y විතරයි. අඥාත පද වර්ග එකක් තියෙන්නත් ඕන. ඒ වගේම යාගේ උඩ දර්ශකයක වෙන්නත් ඕන. හරිද? අඥාත පද වර්ග එකයි තියෙන්න පුළුවන්. දර්ශක තියෙන්නත් පුළුවන් එකයි. හරි? ඒ වගේ වට කියනවා සරල සමීකරණ. වර්ගජ සමීකරණ කියන්නේ අඥාත පද වර්ග තියෙන්න පුළුවන් එකයි. දෙන්නගෙම තියෙන x නේ. right. හැබැයි මෙතන එක තියෙනවා මෙතන දෙක තියෙනවා. උපරිම දර්ශකය දෙක වෙන්න ඕන. උපරිම තියෙන්න පුළුවන් දෙක. එක තියෙන්නත් පුළුවන් දෙක තියෙන්නත් පුළුවන්. ආන්නේවට කියනවා වර්ගජ සමීකරණ කියලා. ඊළඟට සමගාමී සමීකරණ කියන්නේ දැන් පුතාලා දන්නවා මේ 9 වසරේදී එහෙම ඉගෙනගෙන තියෙනවා සමගාමී සමීකරණයක් විසඳන්නේ දෙන්නකින් එක්කෙනෙක් ඉවත් කරගෙන එක්කෙනෙක් හොයලා එයා මාගෙන් තව එක්කෙනෙක් හොයනෝනේ. අන්නේ කිසියම් දෙයක් අනුසාරයෙන් තවත් දෙයක් කරන නිසා ඒකට කියනවා සමගාමී ක්‍රියාවලිය.
තේරෙනවද? සමගාමී ක්‍රියාවලිය කියන්නේ කිසියම් දෙයක් පාදක කරගෙන තවත් දෙයක් කරනවා. මං කියන්නේ තේරෙනවද? ඒ නිසා ඒවට අපි කියනවා ඒක විසඳන ක්‍රමය නිසා ඒකට කියනවා සමගාමී සමීකරණ. එතකොට නැවතත් මතක් කරනවා අපිට තියෙන සමීකරණ වර්ග 3යි. සරල සමීකරණ, වර්ගජ සමීකරණ සහ සමගාමී සමීකරණ. සරල සමීකරණ කියන්නේ හේතුව මම පැහැදිලි කරා, වර්ගජ සමීකරණ වල හේතුව පැහැදිලි කළා. සමගාමී සමීකරණ කියන්නේ විසඳීමේ ක්‍රියාවලිය නිසා තමයි යට නම ලැබුණේ. හරිනේ? right. ඉතින් අපි දැන් බලමු සමීකරණයක විසඳුම් කියන්නේ මොනවද කියන්නේ. මොනවද බලන්නේ? සමීකරණයක විසඳුම්. දැන් උදාහරණයක් අපි ගමු 2x ඍණ 3 සමානයි 5. පුතාලා දන්නවා මේක සරල සමීකරණයක්. එතකොට සමීකරණයක් විසඳනවා කියන්නේ පුතේ මොකක් හරි විසඳන්න නම් ප්‍රශ්නයක් තියෙන්න බෑ. දැන් මම 5න් ගිහිල්ලා අහන 5 ඔයාට ප්‍රශ්නයක් තියෙනවද? නෑ. 3 ඔයාට ප්‍රශ්නයක් තියෙනවද? නෑ. 2 ඔයාට ප්‍රශ්නයක් තියෙනවද? ඒත් නෑ. x ඔයාට ප්‍රශ්නයක් තියෙනවද? ඔව්. මොකද ප්‍රශ්නේ? x ගේ අගය x වත් දන්නේ නෑ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. එහෙනම් සමීකරණයක් විසඳනවා කියන්නේ අඥාත පදය සඳහා අගයක් සොයන එක. පැහැදිලි මං කියන්නේ. එතකොට මම කියනවා ඔයා එක පැත්තක තනි වෙලා අනික් කට්ටිය එහාට පයින්නෝ. ඍණ 3 එහා පැත්තට ගියාම පුතාලා දන්නවා ධන 3 වෙනවා. එතකොට 2x සමානයි 8යි නේ. එතකොට බෙදීම ಗುಣ කිරීම දෙක මේ පැත්තට ගියාම බෙදීම 2 වෙනවා. එහෙනම් x සමානයි කීයද? උත්තරේ 4යි. පැහැදිලිද? ඕනකට කියනවා සමීකරණයක් විසඳනවා කියලා. එහෙනම් මතක තියාගන්න පුතේ ඕනම සමීකරණයක් විසඳනවා කියන්නේ අඥාත පද සඳහා අගයක් ගැනීම. මොනවාද පුතේ? ඕනම සමීකරණයක් විසඳනවා කියන්නේ අඥාත පද සඳහා අගයක් ලබා ගැනීම. ඊළඟට අපි බලමු දැන් තමයි වර්ගජ සමීකරණ කියන මාතෘකාවට එන්නේ. වර්ගජ සමීකරණ. හරිද? right. වර්ගජ සමීකරණ කියන්නේ පුතේ බලා ගන්න. ලෝකේ තියෙන ඕනම වර්ගජ සමීකරණයක සාධාරණ ආකාරය තමයි ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව ආකාරය. කියන්නේ පුතේ ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව ආකාරය. a කියන්නේ පුතේ x වර්ගයේ සංගුණකය. b කියන්නේ x සංගුණකය. c කියන්නේ පුතේ නියතය. x වර්ගයේ සංගුණකය a, x සංගුණකය b, c කියන්නේ නියතය. හරිද? එතකොට පුතේ ඕක තමයි ලෝකේ තියෙන ඕනම වර්ගජ සමීකරණයක සාධාරණ ආකාරය. ඕනම වර්ගජ සමීකරණයක් ඔය යටට දාන්න පුළුවන්. හරිනේ? දැන් පුතේ අපේ සිලබස් එකේ මෙන්න මෙයා ක්‍රම 3කින් අපේ ඉදිරියට එනවා. ස්වරූප 3කින්. හරියට ශිවන්නෑ වගේ. ශිවන්නෑගේ විශේෂත්වය එක එක ස්වරූපයට ගන්න පුළුවන්. ඒ වගේ මෙයාටත් ස්වරූප 3ක් ගන්න පුළුවන්. පළවෙනි ස්වරූපේ තමයි හොඳට බලා ගන්න. පළවෙනි ස්වරූපේ මෙන්න මේ c කියන කෙනා නැති වෙනවා. c බිඳුවට ළඟා විට. c බිඳුව විට. එතකොට c නැතුව ලියමු බලන්න. ax වර්ග ධන bx සමානයි බිඳුවනේ. ඒ යටිම මම උදාහරණයක් ලියන්නම් 2x වර්ග ධන 8x සමානයි බිඳුව. ගොඩක් ළමයි හිතන් ඉන්නේ මෙන්න මේක සම්පූර්ණ මේ විදියම આવොත් තමයි වර්ගජ සමීකරණ කියලා. වැරදි නෑ නෑ. මේ c නැතුවත් එන්න පුළුවන්. ඒක එක වර්ගජ සමීකරණ වර්ගයක්. දෙවැනි එක්කෙනා c තියනවා b කියන කෙනා බිඳුවට ළඟා වෙනවා. එතකොට bx කියන පදේම නැති වෙනවා. ax වර්ග ධන c සමානයි බිඳුව. ඒ කියන්නේ b සමානයි බිඳුව විට. එතකොට උදාහරණයක් මම එකට පෙන්නන්නම් x වර්ග ඍණ 9 සමානයි බිඳුව. අපිට මේ විභාගෙට එන්නේ මේ වගේ එකක්. මේකත් වර්ගජ සමීකරණය. තුන්වෙනි එක එකක්වත් බිඳුව වෙන්නේ නැහැ. මේ ඔක්කොම බිඳුව වෙනවා. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව ආකාරයි. උදාහරණයක් 2x වර්ග ඍණ 3x
ධන 4 සමානයි බිඳුව ආකාර. පැහැදිලිද? right. එතකොට මෙන්න ක්‍රම 3. මේ ක්‍රම 3න්ම පුතේ අපිට විභාගෙට යොමු වෙන්න පුළුවන් ප්‍රශ්න. හරිනේ? එතකොට අපි දැන් අපේ එකම අරමුණ වෙනවනේ මේ 3ම එකින් එක ඉගෙන ගන්න. අපි දැන් මේ එකින් එක ඉගෙන ගමු. හරිනේ? එහෙනම් ඕනම වර්ගජ සමීකරණයක් ස්වරූප 3කින් අපිට එන්න පුළුවන්. ax වර්ග ධන bx සමානයි බිඳුව ආකාරය, ax වර්ග ධන c සමානයි බිඳුව ආකාරය සහ ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව ආකාරය. දැන් අපි ඔය එකින් එකට අධ්‍යයනය කරා. right. මෙන්න මෙහෙමයි කරන්න. හොඳට බලාගන්න. පළවෙනි එක දැන් ax වර්ග ධන bx සමානයි බිඳුව ආකාරය. හරිනේ? මෙතෙන්දි පුතේ පොඩි දෙයක් කියලා දෙන්න තියෙනවා. ඒකත් මම මේ පැත්තේදීම කියලා දෙන්න. පුතේ මතක තියාගන්න වර්ගජ සමීකරණයකට පුතේ හැමතිස්සෙම විසඳුම් දෙකක් තියෙනවා. දැන් සරල සමීකරණයක් විසඳුවොත් අපි කලින් පෙන්නුවා සරල සමීකරණයක ඉන්නේ x සමානයි 3 x සමානයි 4 එක විසඳුමයි. හරි. නමුත් වර්ගජ සමීකරණයකට පුතේ විසඳුම් දෙකක් එනවා. දැන් කවුරු හරි දරුවෙක් අහන්න පුළුවන් සර් මොකද්ද මේකට හේතුව කියලා නේ. හේතුව තමයි මෙන්න මෙතන තියෙන මේ වර්ගපදය. මේ තියෙන මෙන්න මේ වර්ගපදය. මෙයා තමයි එකම හේතුව. දරුවෝ දෙන්නෙක් නිවුණු හම්බ වෙන්න එකම හේතුව ඔක. දැන් පුතාලා දන්නවා මම ඒක විස්තර කරන්න. අම්මා කෙනෙක්ට නිවුණු හම්බ වෙන ක්‍රම දෙකක් තියෙනවා. මම දන්න තරමින් හරි. වැඩ අඩුපාඩුවක් තිබුණොත් හදාගන්න. එකක් තමයි එකම ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වෙලා නේ යුක්තාණුවක් හැදෙන්නේ. ඔය යුක්තාණුව දෙකට කැඩෙනවා. බඩ ගර්භාෂය ඇතුළේ යුක්තාණුව දෙකට කැඩිලා ළමයි දෙන්නෙක් හැදෙනවා. හරි. යුක්තාණුව දෙකට කැඩලා ළමයි දෙන්නෙක් හැදෙනවා. හරිද? අයේ නිවුණු හම්බෙන එක ක්‍රමයක්. තව ක්‍රමයක් තමයි ඉතා හදිස්සියෙන් වෙන ක්‍රමයක්. මවගේ ශරීරයෙන් එක විට ඩිම්බ දෙකක් පිට වෙනවා. එතකොට ශුක්‍රාණු දෙකක් ඇටැක් කරලා යුක්තාණු දෙකක් හදනවා. ඔය තමයි නිවුණු හම්බෙන්න තියෙන ක්‍රම දෙක. මේකේ විශේෂය අඳුර ගන්න පුළුවන් මේකේ ඉන්න නිවුණු දෙන්නම එක වගේ. එක්ක ගෑල් ළමයි දෙන්නෙක් එක්ක පිරි ළමයි දෙන්නෙක්. දෙන්නම එක වගේ. මේකේ විශේෂත්වය තමයි අයියා මල්ලි නම් ඒකේ දෙන්නෙක් වෙන්න පුළුවන් රූප දෙකක්. දෙන්න දෙකිනෙකට වෙනස් වෙනවා. දෙන්න අඳුර ගන්න ක්‍රම. අන්න ඒ වගේ පුතේ මෙයාට නිවුණු හම්බෙන්න හේතුව තමයි දැන් උදාහරණයක් බලන්න පුතේ ධන දෙකේ වර්ගය කීයද? ධන 4. ඍණ දෙකේ වර්ගය ඒත් ධන 4යි. අන්න ප්‍රශ්නේ. ධන දෙකේ වර්ගයත් ධන 4යි ඍණ දෙකේ වර්ගයත් ධන 4යි. තේරුණාද? එතකොට මේ වර්ගපදයක් ඇතුලේ ධන තිබුණත් ඍණ තිබුණත් ලැබින්නේ එකම ඉලක්කමනේ. එකම උත්තරය. එතකොට 4 වර්ගමූලය කියලා ඇහුවොත් ධන දෙකේ වර්ගයත් ධන 4යි ඍණ දෙකේ වර්ගයත් ධන 4යි. එතකොට 4 වර්ගමූලය කියලා ඇහුවොත් ධන දෙක ගන්නත් වෙනවා ඍණ දෙක ගන්නත් වෙනවා. ඔකට පැහැදිලිද මම කියන්නේ? එතකොට ධන දෙකේ වර්ගයත් ධන 4යි ඍණ දෙකේ වර්ගයත් ධන 4යි. 4 වර්ගමූලය කියලා ගන්න ඕනොත් ධන දෙක ගන්නත් වෙනවා ඍණ දෙක ගන්නත්. උදාහරණයක් තව විදිහට ඉස්සරහ. මගේ අම්මා සුජාතා අයියගේ අම්මත් සුජාතා. එතකොට මගේ අම්මත් සුජාතා අයියගේ අම්මත් සුජාතා. එතකොට සුජාතගේ දරුවෝ කියලා ගන්නකොට මම ගන්නත් වෙනවා අයිය ගන්නත් වෙනවනේ. අන්න ඒ වගේ වැඩක් මෙතන වෙනවා. එතකොට ධන ගැනීම සහ ඍණ ගැනීම කියන දෙකම ගන්න ඕන නිසා මේ සඳහා පුතේ විසඳුම් දෙකක් එනවා. හරිනේ? අපි බලමු දැන් මේ පළවෙනි එක විසඳනකොට ඔබට තේරෙනවා ඒක. රයිට්. ඔන්න දැන් අපි දැන් ඉන්නේ ax වර්ග ධන bx සමානයි බිඳුව ආකාරය. හරිනේ? රයිට්. දැන් උදාහරණයක් 2x වර්ග ඍණ 8x සමානයි බිඳුව. මේ ධන තිබුණාට මෙතන ඍණ එන්නත් පුළුවන් ධන එන්නත් පුළුවන්. රයිට්. පොදුවේ තමයි ධන දැම්ම ඍණ වෙන්න පුළුවන්.
2x වර්ග ඍණ 8x සමානයි b. දැන් මේ වර්ගජ සමීකරණය විසඳන තමයි අපි යන්නේ. එතකොට පුතේ මතක තියාගන්න වර්ගජ සමීකරණයක් විසඳනකොට පළවෙනිම දේ තමයි මෙන්න මේක සාධක වලට කඩාගත යුතුයි. ඒ කියන්නේ සාධක බවට වෙන් කළ යුතුයි. පුතාලා දන්නවා අපේ සිලබස් එකේ වීජීය ප්‍රකාශන වල සාධක කඩන්න පුළුවන් ක්‍රම පහයි තියෙන්නේ. පද දෙකක් සහිත වීජීය ප්‍රකාශන වල සාධක කැඩීම. එක පද දෙකක් සහිත වීජීය ප්‍රකාශන, පද තුනක් සහිත වීජීය ප්‍රකාශන වල සාධක කැඩීම, පද හතරක් සහිත වීජීය ප්‍රකාශන වල සාධක කැඩීම, ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක කැඩීම සහ වර්ග දෙකක අන්තරය. ඔන්න ඔච්චරයි. අපේ සිලබස් එකේම වීජීය ප්‍රකාශන වල සාධක කඩන්න පුළුවන් ක්‍රම පහයි තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ පද දෙකයිනේ. එතකොට මේකේ සාධක කඩන්නවා කියන්නේ දෙන්නගෙම මාපෝසා එළියට ගන්න. නැත්තම් පොදු පද එළියට ගන්න. ඉලක්කම පැත්තෙන් ගත්තොත් දෙන්නටම දෙකක් පොදුයි. අඥාත පැත්තෙන් ගත්තොත් දෙන්නටම x ඉන්න නිසා x එක්කෙනෙක් එළියට ගන්න පුළුවන්. එතකොට දෙක එළියට ගියා. x දෙන්නෙක් හිටියේ x කෙනෙක් ඉතුරු. 8 දෙකෙන් බෙදුනම 4යි. x එළියට ගියා. දැන් මේ තිය බලන්න සාධක දෙකක්. මෙයාගේ එක සාධකයක් 2x අනිත් සාධකය x වෙන 4. හරිද? රයිට්. දැන් දැන් තමයි වැඩේ තියෙන්නේ. මෙතෙන් පුතේ පොඩි තර්කයක් තියෙනවා හොඳට බලා ගන්න. මෙන්න මේ මම මෙතෙන්ට ගන්න හොඳට බලා ගන්න. රයිට්. බිඳුව 5න් වැඩි කරාම කීයද? බිඳුව. ඔබ පිළිගන්න. 6 බිඳුවෙන් වැඩි කරාම බිඳුව. බිඳුව බිඳුවෙන් වැඩි කරාම බිඳුව. මෙතනින් මොකද්ද කියවෙන්නේ? තර්කය මොකද්ද? තර්කය තමයි දෙන්නේ ಗುಣ වෙලා බිඳුව හැදෙනවා නම් එක තැනක හරි බිඳුව තියෙන්න ඕන නේද? අඩුම තරම එක තැනක හරි බිඳුව තියෙන්න ඕන. තේරෙනවද දැන්? x වැඩි කිරීම y සමානයි බිඳුව. මෙතනින් එළඹෙන්න පුළුවන් නිගමනය මොකක්ද? එක්කෝ x බිඳුව වෙන්න ඕන. නැත්තම් y බිඳුව වෙන්න ඕන. නැත්තම් දෙන්නම බිඳුව උනක් කමක් නැහැ. තේරෙනවද මම කියන්නේ? අන්න ඔය තර්කෙ මෙතෙන්ට කියනවා. ඔන්න බලන්න. දෙන්නේ ಗುಣ වෙලා බිඳුවට සමාන නම් එක්කෝ 2x සමානයි බිඳුව හෝ x ඍණ 4 සමානයි බිඳුව විය යුතුයි. ඔය දෙකෙන් එකක් වෙනවා. එතකොට පුතා දන්න දැන් දෙන්නේ මෙතනත් ගුණ තියෙන්නේ. දෙන්නේ ගුණ වෙලා බිඳුව හැදිලා නම් දෙකට බිඳුව වෙන්න බෑනේ. එහෙනම් x කීයද? x සමානයි බිඳුව. ඔන්න එක විසඳුමක්. ඍණ 4 එහා පැත්තට ගියාම x සමානයි ධන 4. ඔන්න තව විසඳුමක්. මම කියවනේ. ඕනම වර්ගජ සමීකරණයකට පුතේ විසඳුම් වර්ග දෙකක් එනවා. එකක් x සමානයි බිඳුව අනිත් එක x සමානයි 4. දැන් සමහර ළමයි මගෙන් අහන ප්‍රශ්නයක් තමයි සර් මොනවද මේ විසඳුම් කියන්නේ? දැන් මේකට x සමානයි 5 6 7 8 ගන්න බැරිද? රයිට්. ඒක මම මෙහෙම විස්තර කරන්න. පුතේ විසඳුම් කියන්නේ මෙන්න මේකයි. විසඳුම් කියන්නේ මෙන්න මේ ඉලක්කම් මගින් මෙන්න මේ සමීකරණය තෘප්තිමත් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ x සමානයි බිඳුව. මෙතන x තියෙන තැනට බිඳුව දැම්මොත් වම් පැත්තයි දකුණු පැත්තයි සමාන වෙනවා. දැන් දකුණු පැත්ත කොහොමද බිඳුවනේ? දාලා බලන්න පුතේ මේ පැත්තට බිඳුව x වර්ගයේ බිඳුව මේ පැත්තත් බිඳුවයි මෙතනත් බිඳුවයි. ඒ කියන්නේ බිඳුවයිනේ. එතකොට වම් පැත්තයි දකුණු පැත්තයි සමාන වෙනවා. x ට 4ක් දාලා බලමු. ඔන්න මම ලියනවා බලා ගන්න ආදේශය 2x වර්ග ඍණ 8x සමානයි බිඳුව. හරිද? x වෙනුවට දානවා 4 2යි 4 වර්ග ඍණ 8යි 4යි සමානයි බිඳුව. එතකොට පුතේ 4 වර්ග 16යි 16 දෙකක් කීයද? 32යි මෙතනත් ඍණ 8 4ෙන් වැඩි කරාම ඍණ 32. මේකයි කැපිලා යන උත්තරේ බිඳුව. දැක්කද? වම් පැත්තයි දකුණු පැත්තයි සමාන වෙනවා. අන්න එකට කියනවා තෘප්තිමත් වෙනවා කියලා. එතකොට සර් දැන් වෙන ඉලක්කමක් දැම්මොත් ඕක වෙන්නේ නැද්ද? දාලා බලන්න වෙන්නේම නැහැ. නිකමට දාලා බලන්න. අන්නේ හින්දා මෙයාට තියෙන විසඳුම් මේ දෙක විතරයි. වෙන එකක්වත් නෑ. අන්නේ නිසා හොඳට මතක තියාගන්න පුතේ දෙයක් ඉගෙන ගන්නකොට
කටපාඩමින් ඉගෙන ගන්න එපා. හැම දෙයකටම තර්ක ප්‍රශ්න යොමු කරන්න. හරිද? දැන් මම මේක කියලා දුන්නනේ. දැන් මම මේකෙන් ගැටළු වර්ග ටිකක් දෙනවා. හරිද? දැන් මම පල්ලෙහා ගැටළු වර්ග ටිකක් දෙනවා. ඒ ටික හදලා ටග් ගාලා මට ෆොටෝ එකක් ගහලා ටග් ගාලා අපේ ගෲප් එකට දාන්න. හරිද? මම තා පොඩි වෙලාවකින් මේකේ උත්තර ටික දානවා. හරිද? එතකොට ඔයාලට කම්පෙයාර් කරලා බලන්න පුළුවන් මට වැරදුණු තැන මොකද්ද කියන එක. හරිනේ? රයිට්. දැන් මම මේක ටග් ගාලා මෙතනම මම ප්‍රශ්න ටික දෙන්නම්. හරිද? ෆොටෝ එකකුත් ගාලා දාන්නම්. පුතාලා ටග් ගාලා මේ ටික කරලා මට දෙන්න. හරි තා ගානක් කියලා දෙන්නද බලමු. තා එකක් කියලා දෙමු බලන්න. දෙවනි උදාහරණය. 3x වර්ග ධන 6x සමානයි බිඳුව. ප්‍රථමයෙන්ම කරන්නේ පොදු ඒවා එළියට ගන්න. දෙන්නගෙන්ම ඉලක්කම් පැත්තෙන් ගත්තොත් 3ක් එළියට ගන්න පුළුවන්. අඥාත පද ගත්තොත් x එළියට ගන්න පුළුවන්. එතකොට 3 එළියට 3 3ෙන් බෙදුවම 1යි x ලා දෙන්නේ x කෙනෙක් හිටලා. 11 වසර ළමයින්ට හිතුවා පොඩි ළමයින්ට වගේ කියලා දෙන්න ඕනේ නෑ. 6 3ෙන් බෙදුවම 2යි x ගියානේ එච්චරයි ඉතුරු. දැන් සාධක දෙකක ගුණිතය. දැන් පුතේ අර තර්කේ ගේනවා. දෙන්නේ ಗುಣ වෙලා බිඳුව හැදෙනවා නම් එක්ක 3යි x සමානයි බිඳුව හෝ එක්ක x ධන 2 සමානයි බිඳුව විය යුතුයි. දෙන්නේ ගුණ වෙලා බිඳුව හැදෙනවා නම් 3ට බිඳුව වෙන්න බෑනේ. එහෙනම් අනිවාර්යෙන් x සමානයි බිඳුව වෙන්න ඕන. ධන 2 එහා පැත්තට ගියාම x සමානයි ඍණ 2 වෙන්න. ඔබට මම මේ කියන්නේ පැහැදිලිද? ඔන්න විසඳුම් දෙක. බිඳුව දැම්මත් මේක තෘප්තිමත් වෙනවා. ඍණ 2 දැම්මත් තෘප්තිමත් වෙනවා. හරිනේ? දැන් මම ගැටලු ටිකක් දෙන්නම්. ඊළඟට වීඩියෝ එකේදී මම මේකේ දෙවෙනි අවස්ථාව කියලා දෙනවා. හරිද? ඊට කලින් පුතාලා මේ ගැටලු ටික හදලා අද දවසේ නිකන් ඉන්න එපා. මේ ගැටලු ටික හදලා ටග් ගාලා මට එවන්න. හරිනේ? 5x වර්ග ඍණ 15x සමානයි බිඳුව. 4x වර්ග ධන 16x සමානයි බිඳුව. 8x වර්ග ඍණ 32x සමානයි බිඳුව. 5න් 1x වර්ග ඍණ 5න් 2x සමානයි බිඳුව. 5න් 1x සමානයි බිඳුව. හරිනේ? තා පහක් දෙන්න. 7න් 1x වර්ග ඍණ 7න් 3x සමානයි බිඳුව. හරි. ඔන්න ඔය ප්‍රශ්න ටික මට හදලා ප්‍රශ්න පහක් දුන්නා. මම තව 6ක් වෙන තව එකක් දෙන්න. CIX වර්ග ඍණ 200යි x සමානයි බිඳුව. හරිනේ? ඔන්න ඔය ප්‍රශ්න ටික හදලා මට අග්ගාලා උත්තර ටික දාන්න. මම ඊට පස්සේ ඔකට උත්තර ටික දෙන්න. හරිනේ? අර එහෙම සංවාදාත්මකව යන නිසා මම දැක්ක මම Facebook එකේ ගුරුවරු ලොකු උත්සාහයක් දරනවා. මම ඒක අගය කරනවා. නමුත් පොඩි යෝජනාවක් කරනවා. රටාවකට පිළිවෙලකට චුට්ටක් උගන්වලා ඒකෙන් අභ්‍යාස දීලා ඒක ඉම්ප්‍රූව් එක බලලා ඉස්සරහට යනවා ඇරෙන්න. ඔක්කොම පාඩම් ටික එක දිගටම කරගෙන යෑම මම නම් දකින්නේ නැහැ සාර්ථක ක්‍රියාමාර්ගයක් කියලා. දැන් ඔක්කොම පාඩම් ටික එක දිගට කරගෙන ගියට වැඩක් නැහැ මම දකින විදිය. ඒ නිසා මෙන්න මේ වගේ කොටසක් දුන්නා. ඊළඟට අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන්නේ කොහොමද දෙවෙනි අවස්ථාව. දැන් අපි ඔය x වර්ග දාන bx සමානයි බිඳුව ඊළඟට අපි බලමු ax වර්ග දාන c සමානයි බිඳුව ආකාරයේ වෙන්නේ කොහොමද. ඒ හින්දා මේ ගෲප් එකට සම්බන්ධ වෙන්න, මේ ගෲප් එකත් සමග ඉන්න. ඒ වගේම අපේ YouTube channel එක ගණිත බලාගාරයේ YouTube channel එක subscribe කරන්න. bell icon එකත් click කරන්න. මොකද එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ෆෝන් එකට එනවා. හරි notification එකක් එනවා. ඒ නිසා විධිමත් ඉතින් මෙහෙම ඇරෙන්න ඉතින් කරන්න දෙයක් නෑ. එතකොට සමහර ගුරුවරු මට යෝජනා කරා සර් ඔය උගන්වන එක අහිංසක ළමයින්ට ඉන්ටර්නෙට් නැති ප්‍රදේශවලට යන්නේ නැහැ නේද
ඉතින් එතෙන්දි මං හිතපු දේ තමයි මට පුළුවන් දේ කරනවා. බැරි දේවල් කරන්න බෑනේ පුතා. එතකොට උවමනාවක් තියෙන ගුරුවරයා හොඳයි කියන කට්ටිය මේක උවමනාවෙන් කොහේ හරි ගිහිල්ලා ඉන්ටර්නෙට් තියෙන තැනකට හරි ගිහලා මේක බලනවා. හරිද? ඒ අවශ්‍යතාවය තියෙන මිනිහා මේක කරගන්න. ගහක් උඩ නැගලා හරි වැඩේ කරගන්න. එහෙනම් බුදුසන්නයි පරිස්සමෙන් ඉන්න. ඊළඟ වීඩියෝ එකේදී